සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නත් දේශනාගත ධර්මය සකල ලෝක සත්වයාටම අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්නත් කටයුතු සංවිධානය කළා. සද්ධර්මයට කැමැති, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමැති, සද්ධර්ම රසයට කැමැති බොහෝ දෙනාට මහත් වූ යහපතක් සිදු කරවීමේ අරමුණ ඇතුවමයි මේ ධර්මය ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට දානය කරන්න කටයුතු සංවිධානය කළේ. එයින් රැස් වෙන කුසලය අසීමාන්තිකයි. සද්ධර්ම දානයෙන් ලැබෙන කුසලය සීමා රහිත බව භාග්‍යතුන් වහන්සේ විසින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට තමයි මුලින්ම පැහැදිලි කොට වදාළේ. මහත්ඵල මහානිසංසදායක වූ සියලුම දානයන් අභිභවනය කළ ශ්‍රේෂ්ඨතර වූ සද්ධර්ම දානමේ පින්කම සිදු කරලා ලබා ගන්න උතුම් කුසලය සියලු දෙනාටම වහවහා සද්ධර්මාවබෝධය ලබා සංසාර සාගරයෙන් එතර යාම සඳහා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිළිතුරේ ආලවක සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සිදු කරන මේ ධර්ම දේශනා මාලාවේ 8 වෙනි ධර්ම දේශනාව තමයි අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආලවක යක්ෂයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් මුල් ප්‍රශ්න 4ට පිළිතුරු ලැබුණාට පස්සේ සතුටටපත් වෙලා තවත් ප්‍රශ්න 4ක් බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. කතංසු තරති ඕගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති. බුදුරජාණන් වහන්සේ උත්තර ලබලා දුන්නා සද්ධාය තරති ඕගං සද්ධාය තරති අන්නවං විරේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. මේ ගාථා රත්නයෙන් අපි කොටසක් කලින් දේශනාවේදී සාකච්ඡා කළා. එමනම් මේ භාග්‍යතුන් වහන්සේ උත්තර සපයපු ගාථාවේ සද්ධාය තරති අන්නවං මේ භව සාගරය තරණය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි කියන කාරණාව තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සද්ධාය තරති ඕඝං ඕඝය තරණය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවෙන්. එමනම් ඕඝ 4ක් තියෙනවා. කාම ඕඝය, භව ඕඝය, ditthි ඕඝය, අවිද්‍යා ඕඝය. එමනම් මිත්‍යා දෘෂ්ටිය ඕඝයක් වගේ. මොකද්ද මේ ඕඝයක් කියලා කියන්නේ? හරියට මේ ගඟක් පිටාර ගලනවා වගේ. ඕඝය කියලා කියන්නේ මහා විශාල සැඩ පහරක් ගලාගෙන යනවා වගේ. එහෙනම් කාමයට එහෙමයි, භවයට එහෙමයි, ditthියත් එහෙමයි, අවිද්‍යාවත් එහෙමයි. මෙය තරණය කරනවා නම් තරණය කරන්න පුළුවන්කම තියෙන්නෙම ශ්‍රද්ධාවෙන්ම පමණයි. ශ්‍රද්ධාවෙන් තොරව කවදාවත් මේ කාම භව ditthි අවිද්‍යාව කියන ඕගයන් තරණය කරන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් මෙතන ශ්‍රද්ධාය තරති අන්නවන් කියලා කියන්නේ භවසාගරයේ කොහොමද තරණය කරන්නේ? එතන භවසාගරයේ තරණය කිරීමේදී මෙතන සඳහන් කරනවා ශ්‍රද්ධාව ඇත්නම් සියලුම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදෙන්න පුළුවන් කියලා. ශ්‍රද්ධාව නැතිනම් අපි එක එක කාලෙට එක එක විදිහට බොහොම ලස්සනට හුරු බුහුටියට ධර්මයේ වගේ මිත්‍යා දෘෂ්ටිය පැන නැගිලා එනවා. එතකොට අපි වේගෙන් මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා. නෑ මෙතෙක් කල් ඇහුවට වඩා වෙනස්, මෙතෙක් කල් ඇහුවට වඩා රසයි, මෙතෙක් කල් ඇහුවට වඩා මිහිරි වගේ
එහෙමනම් මේ විය හැකි සැබෑ ධර්මයේ කියලා සමහරලාට මිත්‍යා දෘෂ්ටියක පැටලෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. එහෙමනම් ශ්‍රද්ධාව තියෙනවා නම් යම් කෙනෙක් යම් ධර්ම කාරණාවක් යම් විදිහටද මතුවලා එන්නේ මේ ධර්ම කාරණාව ත්‍රිපිටකයේ අට කතාවේ තියෙනවද කියලා හොයලා බලන්න හැම වෙලාවෙම උත්සාහ දරනවා. ඒ කියන්නේ විමසුම් නුවණින් සද්ධර්ම ශ්‍රවණය කරනවා. කවුරු දේශනා කළත් එකපාරම ගන්නවට වඩා සැකයක් ආවොත් වහාම ත්‍රිපිටක අට කතාවෙන් ඒක තහවුරු කරනවා. ඒක ත්‍රිපිටක අට කතාවට අනුකූල නැත්නම් වහාම අපි මේ මතය බැහැර කරනවා. එහෙම වුණොත් මිත්‍යා දෘෂ්ටිකයෙක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම නොකර ඒ මිත්‍යා දෘෂ්ටිය වැරදි දෘෂ්ටිය හරි කියලා හිතුවොත් ශ්‍රද්ධාව තියෙන අය එහෙම ලේසියෙන් වැරදි දෘෂ්ටියට ගමන් කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සෝවාන් ඔහු කුසල් වඩලා දෙවෙනි මාර්ගයේ වෙත ගමන් කරන්න උත්සාහ කරනවා. මේ ශ්‍රද්ධාවෙන්ම සරණ ගිහිල්ලා සිල් ගුණ අදහාගෙන සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබනවා. සෝවාන් ආර්ය මාර්ගඵලය ලැබලා එතන ඉඳලා වෑයම් කරනවා දෙවනි මාර්ගයේ ගාවට ගමන් කරන්න. සෝවාන් වෙච්ච කෙනා සෝවාන් වුණා කියලා සතර අපායෙන් නිදහස්. යම් කෙනෙක් සෝවාන් කියන ආර්ය මාර්ගඵලය ලබා ගත්තොත් නැවත සසර උපදින්නේ ආත්ම භාව 7ක පමණ කාලයක්. ඒ උපදින කිසිම ආත්මයක සතර අපායට යන්නේ නැහැ. දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝකවල පමණයි උපදින්නේ. දැන් සතර අපායෙන් නිදහස්. එහෙම හිතලා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නිකම්ම බලාගෙන හිටියොත් එහෙම වෙන්නේ නැහැ. මේ මාර්ගයට ආවට පස්සේ එහෙම ඉන්නේ නැහැ. වහවහ දෙවනි මාර්ගය සඳහා ගමන් කරන්න වෑයම් කරනවා. ඒ කියන්නේ සකදාගාමි මාර්ගයට යන්න උත්සාහ කරනවා. යම් කෙනෙක් සකදාගාමි මාර්ගයට ගමන් කළොත් ඒ කාරණාව පැහැදිලි කරනවා පින්නතුණියේ නැවත මනුලවට එක ගමනක් පමණක් පැමිණෙනවා කියලා. දෙවෙනි මාර්ගඵලය ලබා ගත්ත කෙනා නැවත මනුස්ස ලෝකෙට එන්නේ එකපාරයි. සෝවාන් වෙච්ච කෙනා දෙව්ලොව මනුලොව කියන මේ දෙගතියේ භව 7ක් විතරයි කරන්නේ. ආත්ම 7ක් විතර. ඒක දෙව්ලොවම ඉපදෙනවද මනුලොවත් එනවද නැත්නම් මනුලොවම උපදිනවද? එහෙම කතාවක් නැහැ. ආත්ම 7ක උපතක් කියන්නේ. සකදාගාමි වුණාට පස්සේ එක ආත්මයයි. එහෙම නිසා කෙනෙක් සකදාගාමි තත්වයටපත් වුණොත් ඒ කෙනා භවෝගය තරණය කරපු කෙනෙක් බවට පත් වෙනවා. භවෝගය තරණය කළා වෙනවා සකදාගාමි මාර්ගය ලැබුවොත්. එහෙමනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා භවෝගය තරණය කරලා නැහැ. සකදාගාමීන් වහන්සේ භවෝගය තරණය කරපු කෙනෙක්. එහෙනම් භවෝගය තරණය කරන්න සකදාගාමි විය යුතුයි. ඊළඟට සඳහන් කරනවා සෝවාන් වීමෙන් කවදාවත් ඔක්කොම හරි කියලා තීරණය කරන්න බෑ. අපේ වෙනතුන මතකයි බිම්බිසාර මහරජු. අනන්ත දුක් විඳලා අන්තිම මොහොතේ අපවත් වුණාට සෝවාන් ආර්ය මාර්ගය ලැබලයි හිටියේ. බිම්බිසාර රජු සෝවාන් වෙලයි හිටියේ. ආර්ය ශ්‍රාවකයෙක්. මරණයටපත් වෙලා අපවත් වෙලා ගිහිල්ලා ඉපදුනේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට. කවුරු යටතේකට වෙසමුණි රජුගේ යටතේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට තමයි ඉපදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. යක්ෂ සේනාධිපති හැටියට ඉපදිලා. මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරනවා. කතා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතකොට මේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට ඉපදුනාට පස්සේ සමන් වහන්සේගේ නම බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සඳහන් කරනවා. ස්වාමීනි මම අහවලා කියලා සඳහන් කරලා නැවත පැහැදිලි කරනවා ස්වාමීනි මම බිම්බිසාර.
මම දැන් අහවල් තැන ඉපදිලා ඉන්නේ. ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමී වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්නේ. එහෙනම් සෝවාන් වෙලා හිටපු ආර්ය ශ්‍රාවකයා සෝවාන් භවයේ විතරක් නතර වෙලා ඉන්නේ නැතුව දැන් සකදාගාමී වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙමනම් සෝවාන් මාර්ගඵලයට ආපු තව බොහෝ අය එහෙම උත්සාහ කරනවා එතනින් එහාට යන්න. පළවෙනි පඩියට නැංගගෙන දෙවෙනි පඩියට පය තියන්න වෑයම් කරනවා. බිම්බිසාර මහරජුරෝ දැනට ජනවසබ කියන නමින් තමයි ඉපදිලා ඉන්නේ. අපි සඳහන් කරන්නේ යක්ෂ සෙන්පතියෙක් කියලා. එහෙම සඳහන් කරාම හැබැයි මේ යක්ෂ කියපු ගමන් අපේ හිතට එන්නේ මහා භයානක කෙනෙක්. පිළිකුල් සහගත කෙනෙක්. අඟ පුරාම ලෝම වැවිච්ච, දත් එළියට ආපු, විරූපී රූපයක් තියෙන යක්ෂ කියපු ගමන් අපිට වෙන්නේ එහෙම. නමුත් මේ සඳහන් කරන්නේ එහෙම අය ගැන නෙමෙයි මේගොල්ලෝ දෙවිවරු වගේ. ඊටාම දිලිසෙන ශරීර තියෙන. ප්‍රස් විහිදෙනවා. එහෙම බොහෝම උසස් මට්ටමේ ඉන්න අය. මාර්ගඵල ලබලා ඉන්න. ඒ නිසා සඳහන් කරන මම දැන් සකදාගාමී වීම සඳහා නැත්නම් භව සාගරේ තරණය කිරීම සඳහා මම වීරිය ආරම්භ කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ අප්‍රමාදීව සකදාගාමී වීරියෙන් යුක්තව යමෙක් උත්සාහ කරේ නම් අප්‍රමාදීව සකදාගාමී වීරිය සහිතව යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ආන් ඒ පුජ්‍යලයට මේ කාම නැමැති ඕගේ තරණය කරලා නැවත මේ ලෝකේ නොෙන්නම අනාගාමී වෙන්න පුළුවන්කම. සකදාගාමීන් වහන්සේ නමක් හැටියට වීරිය කරනවා නම් යම් කෙනෙක් ආන් උන්වහන්සේ කාම ඕගය කියන එක තරණය කරනවා. කාම ඕගය තරණය කරලා ඊට පස්සේ කොහාටද යන්නේ? තුන්වෙනි පියවරට යන්නේ. අනාගාමී. අනාගාමී කියලා කියන්නේ න ආගාමී. ආයේ මෙහෙ එන්නේ නැහැ. අනාගාමීන් වහන්සේ එහෙදිම සුද්ධාවාස ඵලයෙන් අරිහත්ත්වයට පත් වෙලා පිරිනොම් පානවා. එහෙනම් ආයේ නොයන නිසා න ආගාමී හෙවත් අනාගාමී කියලා කියනවා. කාමෝගය තරණය කරලා ඉවරයි. ඒ නිසා සඳහන් කරනවා විරියේන දුක්ඛං අච්චේති. දැන් කාම භව දිට්ඨි අවිද්‍යා ඕග තරණය කරන ආකාරය අපි සාකච්ඡා කරමින් ඊළඟ පදයේ විරියේන දුක්ඛං අච්චේති. මොකද මේ විරියේන දුක්ඛං අනාගාමී මාර්ගයයි ඒ සඳහා ඉතා ඉහළ වීරියක් අවශ්‍යයි කියලා සඳහන් කරනවා. මේ අනාගාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ අපි මේ වචන ප්‍රකාශ කරනවා වගේ ලේසි නෑ. මොනතරම් දැඩි වීරියක් මොනතරම් උත්සාහයක් කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ධර්ම රත්නය පිළිබඳව අපමණ ශ්‍රද්ධාවෙන් ආර්ය මහා සංඝයා පිළිබඳව අනන්ත ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් මාර්ගයක් ආන් ඒ මාර්ගයේ අල්ප මාත්‍රයක්වත් පිටපැත්තට යන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ යම් මාර්ගයක් මට දේශනා කළා නම් ඒ මාර්ගයෙන්ම මට සසරින් මිදෙන්න පුළුවන් කියන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්ම සිල් ගුණ වඩමින් වීර්ය කරමින් ඉදිරියට යන පුජ්‍යලයට තමයි මේ අනාගාමී කියන මාර්ගඵලය ලබන්න පුළුවන්. ඒක මෙහෙම සඳහන් කළාට මේ වචන කියනවා වගේ ලේසි නෑ කියලා සඳහන් කළේ ඒකයි. මොනතරම් වීර්ය වඩන්න වෙයි. ඒ කාරණාව අපිට හොඳට වැටහෙනවා හරියට හිතාගෙන හිටියොත්. මේ වෙනකොට අපේ පින්නතුන්ට හිතන්න බෑ අපි කාටවත් මේ සංසාර සාගරේ අපි කීපාරක් ඉපදුනාද මරුණාද කියන කාරණා. මොනතරම් ඉපදී මෙරි එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණ බොහෝ දේශනාවල් පැහැදිලි කරලා මොනතරම් සසර ඉපදුනාද. ඉතින් මේ මහා සාගරයේ යම් තරම් ජලය තියෙනවද? මේ සංසාරේ අපි ඉපදිච්ච වාරවල එක අම්මා කෙනෙක් මේ ජීවිතේ මගේ අම්මගෙන්
පෙර භවයේ ඇයම මට හම්බ වෙලා මම ඇගේ පුතාම වෙලා මම ඇගෙන් උරා බීපු කිරි ප්‍රමාණය එකතු කරන්න පුළුවන් වුණා නම් මහා සාගරයේ ඔය ජල කඳට වඩා වැඩි. අනුමතග්ග සංයුත්තේ භාග්‍යතුන් වහන්සේ මෙවන් කරුණු පැහැදිලි කරනවා. එක සත්වයක එක අම්මා කෙනෙකුගෙන් සංසාරේ බීපු කිරි මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට ඒ තිරිසන් සත්තු වෙලා ඉපදිලා බීපු කිරි නෙමෙයි. අපි තිරිසන් වෙලාම ඉපදිච්ච වාර වැඩි. පණු පළඟ වෙලා ඉපදිච්ච වාරම වැඩි. ඇටකොටු ඇති සතෙක් හැටියට ඉපදුනාට වඩා මේ සංසාරේ ඇටකොටු නැති සත්තු හැටියට අපි ඉපදිච්ච වාරම වැඩි. එතකොට අපි කිරි නොබීල ඉපදිච්ච වාරේ මේ අම්මම මට හම්බ වුණා. මම කුසින්ම ඇගේ කුසින්ම බිහි වුණා. කිරි බොන්නේ නැති ආත්ම කීයක් හම්බ වෙන්නේ නැද්ද? කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් කිරි බීවේ නැහැ. පණුවෙක් වෙලා ඉපදුනා නම්, මැස්සෙක් වෙලා ඉපදුනා නම්, මදුරුවෙක් වෙලා ඉපදුනා නම් ඒ ආත්මවල අපි කිරි බීවේ නැහැ. එහෙනම් කිරි නොබීපු වාර කොච්චර ඉපදෙන්නද? එතකොට මෙතන කිරි බීපු වාර ගැන කතා කරන්නේ හරකෙක් වෙලාවත්, සුනකෙක් වෙලාවත් ඉපදිච්ච ආත්මවලත් නෙමෙයි, මිනිස්සු වෙලා ඉපදිච්ච ආත්මවල බීපු කිරි ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා වැඩි. භාග්‍යතුන් වහන්සේ ඒක හැදිරි කරන්නේ. එහෙනම් මෙතනදී මනින්න පුළුවන් මම හැබෑම ශ්‍රද්ධාවන්තයෙක්. මෙහෙම පැහැදිලි කරාම ශ්‍රද්ධාව නැති කෙනෙකුට හිතෙනවා එහෙනම් එච්චර මං ඉපදුනාද කියලා කවුද දන්නේ? ඔච්චර කිරි බොන්නේ. මහා මුහුද මතක් කරලා බලන්නකෝ ඇස් දෙකට පේන්නේ චුට්ටයි. ඇස් දෙකට පෙනෙන මේ චුට්ට මොන තරම් ගැඹීරද? කොයි තරම් ප්‍රතාපවත්ද? පැලි පෙරලි වතුර විසිවෙවි ගල්වල හැප්පි මහා හඬ නගනගා වෙරළ දිහාට පාවෙවි එන ජලස්කන්ධය දැක්කහම මේ අපිට දැසට නොපෙනෙන සාගරේම විශාලයි. එහෙනම් ඒ ජලකඳ කොයිතරම් ගැඹුරට ඇද්ද? දෙයියනේ මීට වඩා කිරිබොණ්ඩ මං ඉපදුනාද කියලා හිතනවා. හරි ශ්‍රද්ධාවක් නොතිබුණොත් හිතෙනව නෑ ඉච්චර ඉපදුන්නේ නෑ. නමුත් සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරලා තියෙන්නේ එක පුද්ගලයෙක් එක අම්මගෙන් මීට වඩා කිරි බීලා තියෙනවා. ඒ එක අම්මගෙන්නේ. එතකොට මට තව කී දෙනෙක් අම්මලා ඉන්නේ ඇද්ද? තව කී දෙනෙක් මට අම්මා වෙලා උපදින්නේ ඇද්ද? එහෙනම් මේ ලෝක ධාතුවේ කොච්චර සත්තු ඇද්ද? ඊළඟට පැහැදිලි කරනවා මේ සත්ව සංහතියේ මං අම්මේ නොකීව කිසි කෙනෙක් නැහැ. මම තාත්තේ නොකීව කිසි කෙනෙක් නැහැ. මට සහෝදරයා නොවිච්ච, සහෝදරිය නොවිච්ච, ස්වාමියා නොවිච්ච, බිරිඳ නොවිච්ච කෙනෙක් ලෝක ධාතුවේ මේ සත්‍යයන් අතර නැත්තම් මේ සංසාර සාගරයේ කියන එකේ දුර කොයිතරම් ප්‍රමාණයද කියලා හිතන්න අපේ මනස නම් ප්‍රමාණවත් මදි. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම මම සංසාරේ එච්චර ඉපදිලා තියෙනවා. අපේ පින්නතුන් කල්පනා කරන්නකො මෙච්චර ඉපදුනා මට බුදුවරු කොච්චර හම්බ වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේට බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරගෙන යන කාලේ බුදුරජාණන් වහන්සේලාම මුණ ගැහුණ 512027 තමයි. එහෙමනම් අපි ඊටත් එහා ඉඳලා එනව නෙමෙයි වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේටත් අපි පෙර ඈත ආත්මික භූගේ යුගයක් තියෙන්නේ නැතුව ඇද්ද? මෙහෙම කල්පනා කරලා බලහම අම්මේ නොකියන්නේ ඇද්ද? උන්වහන්සේ 512027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දැක වැඳ ගුණ පුරා ඇවිල්ලා අපිට මඟ කියලා දීලා සංසාරයෙන් එතරම් ගියා. මේ තරම් දීර්ඝ භව ගමනක ඔබටවත් මටත් තවම සෝවාන් වෙන්න බැරි වෙච්ච හින්දා නේද මේ තවත් එන්නේ. එච්චර කාලයක් තිස්සේ මට සෝවාන් වී ගන්න බැරි වුණා නම් අපි මේ කතා කර හිටිය අනාගාමී වීම ගැන. මෙතරම් කල් සෝවාන් වෙන්න බැරි වෙච්ච අපි අනාගාමී කියන තැනට යන්න එහෙනම් මොන වීරියක් මොන උත්සාහයක් දරන්න වේද? එහෙමනම් ඒකයි මම කිව්වේ මේ වචන කියනවා වාගේ ඒ වැඩි ලීසි එකක් නෙමෙයි. එහෙමනම් ආම ඕගය තරණය කරපු ඒ උත්තමයන් වහන්සේ අනාගාමී තත්වයෙන් සසර කෙරවල කරගන්න කියනවා.
විරියේන දුක්ඛං අච්චේති. එහෙනම් අනාගාමී මාර්ගයේ සඳහා ඊටාම ඉහළ වීරියක් අවශ්‍යයි කියලා මෙතන සඳහන් කළේ ඒකයි. එහෙනම් මේ අනාගාමී වීරියෙන් පිරිසිදු වූ ප්‍රඥාවෙන් ඒ පුජ්‍යලයා පිරිසිදු බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් පිරිසිදු බවට පත් වෙනවා. එහෙම නැත්නම් අරහත්ත්වයට පත් වෙනවා. අනාගාමී වීරියෙන් කියලා කිව්වේ අනාගාමී කෙනෙක් බවට පත් වෙලා එතන ඉඳලා වීරිය කරන්න පටන් ගන්නවා අරිහත්ත්වයට දක්වා. ආලෝකයක්ෂයා මේ කාරණා ටික අහලා අප්‍රමාණව පැහැදිලි. අපමණ ප්‍රීතියට පත්වන ආලෝකයක්ෂයා නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් අහනවා. ඒ ප්‍රශ්න 4 තමයි කතංසු ලබතේ පඤ්ඤං. මෙතන ප්‍රශ්න 6ක් විතර. කතංසු ලබතේ පඤ්ඤං. එනම් මෙතන සඳහන් කළා අරහත්ත්වයේ කරා ගමන් කරනවා මේ පිරිසිදු වූ ප්‍රඥාවෙන්. ප්‍රඥාව පිරිසිදු කළා කියලා කියන්නේ අරහත්ත්වයට පත් වුණා කියන එකයි. එහෙනම් දැන් මෙයා අහන්නේ කතංසු ලබතේ පඤ්ඤං. ඒ අරහත්ත්වය දක්වා ගමන් කරන ප්‍රඥාව කියන එක කොහොමද ලබන්නේ? කතංසු ලබතේ පඤ්ඤං. කතංසු වින්දතේ ධනං. කොහොමද ධනය ලබන්නේ? කතංසු චිත්තිං පප්පෝති. කෙසේද කෙනෙක් කීර්තියටපත් වෙන්නේ? කතං මිත්තානි ගන්තති. කොහොමද මිතුරන් ලබන්නේ? අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. මෙලෝ පරලෝ දෙකේ ශෝක නොකර ජීවත් වෙන්නේ කොහොමද? මෙයා ආයත් ප්‍රශ්න ටිකක් ගොඩ නැගුවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මෙයාට නැවත උත්තරයක් දෙනවා. සද්ධානු අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය. මේ සූත්‍රයේ පුරාම මේ ශ්‍රද්ධාව කියන වචනේ කතා කරනවා. විස්තර කරලා ලේසියෙන් ඉවර කරන්න බැරි වචනයක් ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධානු අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය සුස්සෝසා ලබතේ පඤ්ඤං අප්පමත්තු විචක්ෂණෝ කියලා භාග්‍යතුන් වහන්සේ උත්තර ලබා දෙනවා ආලෝකයක් එයාට. එතන සඳහන් කරනවා පින්නතෙනි රහතන් වහන්සේලා පිළිබඳව ධර්මයන් ශ්‍රද්ධාවෙන් අදහලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන කාය සුචරිතාදී ભેදයෙන් ධර්ම රත්නයෙන් උපකාරී ලැබලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනිවන්. කාය සුචරිතාදී ભેදයෙන් කය බිඳීමෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑ කාය ભેදයෙන් කය බිඳීමෙන්. නමුත් උන්වහන්සේලාට එතෙන්ට යන්න මග හැදුනේ මෙන්න මේ ධර්ම රත්නය නිසා. ධර්ම රත්නයෙන් උපකාර ලැබලා කය බිඳිලා පිරිනිවන් පෑවා. ඒකට පිරිනිවන් පෑවේ ධර්ම රත්නයෙන් උපකාර ලැබලා. ඒ ධර්ම රත්නයෙන් මග හදාගෙනයි පරිනිර්වාණය ගාවට ගමන් කරන්න අපිට පුළුවන් වෙන්නේ. යම් කෙනෙක් අද රහත් වෙනවා නම්, යම් කෙනෙක් අද අනාගාමී වෙනවා නම් එතෙන්ට පිහිට වෙන්නේ ධර්ම රත්නයයි. ඒකයි ධර්ම රත්නයෙන් උපකාර ලැබලා කියලා මෙතන සඳහන් කරන්නේ. එය දැකලා මමත් මේ මාර්ගයේ යනවා කියලා යම් කෙනෙකුට මේ මාර්ගයට බහිඳ හිතෙනවා නම් එහෙනම් පෙර බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා මේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ බැහැලා මෙහෙම ගමන් කළා, වීරිය කළා. මමත් මේ පාරේ යනවා. එහෙම ගියොත් මටත් මේ සංසාර සාගරේ තරණය කරන්න පුළුවන් වෙනවා කියලා කෙනෙක් පූර්ණ විශ්වාසයෙන් යුක්තව මේ මාර්ගයට බහිනවා නම්, බහිඳ හිතනවා නම් ඒ නිවැරදි මාර්ගය දැනගන්න කල්යාණ මිත්‍රයෝ අවශ්‍ය වෙනවා. දැන් මට සංසාරයෙන් එතර යන්න ඕනේ. උන්වහන්සේලා ගියපු පාර මට හොඳම පාර. නමුත් උන්වහන්සේලා ගිය පාර මට හරියටම පෙන්වන්න කෙනෙක් ඕනේ. පාර හරියටම පෙන්වන කෙනාට තමයි අපි කවුරුත් කැමති. එහෙනම් කවුද පාර හරියටම පෙන්වන්නේ? ආන් ඒ මාර්ගය හරියටම පෙන්වන කෙනාට තමයි කියන්නේ කල්යාණ මිත්‍රයා කියන්නේ. කතං මිත්තානි ගන්තති. කොහොමද මිත්‍රයෝ ලබන්නේ? කල්යාණ මිත්‍රයා. ඒ නිසා සඳහන් කරනවා මේ නිවැරදි මාර්ගය දැනගන්න කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි. එසේ කල්යාණ මිත්‍රයන් ලැබලා මනාව අපෝපස්ථාන කරමින් කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලා උන්වහන්සේලාට මනාව අපෝපස්ථාන කරනවා. උන්වහන්සේලා ළඟ හැසිරෙනවා. උන්වහන්සේලා දේශනා කරන කරුණු ජීවිතයට එකතු කරගන්නවා.
අපෝපස්ථානත් කරනවා. එහෙම කටයුතු කරන පුද්ගලයාට ධර්මයක් දේශනා කරන්න ඒ කල්යාණ මිත්‍රයාට හිතෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් පාපයට බහින්නෙම නැහැ. පාපය පිළිකුල් කරනවා. එහෙම පව් පිළිකුල් කර කර සදහවතුන් දැක දැක වැඳ වැඳ ධර්මයට ප්‍රිය කරමින් කටයුතු කරන පුද්ගලයෝ දැක්කාම අර කල්යාණ මිත්‍රයන්ට හිතෙනවා මොවුන්ට සසරින් එතර යන්න පාර කියලා දෙන්න ඕනේ. එහෙම දේශනා කරන ධර්මයේ මනාව කන් යොමු කරලා අහලා ඒ පුද්ගලයාට හිතෙනවා පෛරු පාසන්තෝ සෝතං ඕදහති ඕහිත සෝතෝ ධම්මං සුනං. ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කොට කන් යොමා ධර්ම ශ්‍රවණය කර. කල්යාණ මිත්‍රයෝ ළඟට ශ්‍රද්ධාවෙන් යනවා. ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කරලා උන්වහන්සේලා මනාව ආශ්‍රය කරනවා කියලා කියන්නේ වංචනික හිතක් නෑ. උන්වහන්සේලා ළඟ ඉන්නකොට හැසිරෙන විදිහ එකක්, උන්වහන්සේලා පේන්නේ නැතිකොට හැසිරෙන විදිහ දෙකක් නම් මට තියෙන්නේ සසරින් මිදෙන චේතනාවක් නෙමෙයි, වංචනික හිතක්. උන්වහන්සේලා ඇති තැනත් උන්වහන්සේලා නැති තැනත් මටම ආවේනික වූ සැබවින්ම මමම වෙලා ජීවත් වෙනවා. ලෝකේ කොයි තරම්නම් අසල. අපි හරියට කල්පනා කරලා බැලුවොත් අපි ගැන අපිටම ලැජ්ජ හිතෙනවා. මම කියලා කීවට හැබැවින්ම කෝයා. එක එක්කෙනා ගාවින් එක එක චරිතය. ස්වාමීන් වහන්සේගේ යව ඉන්නේ තව කෙනෙක්. ගෙදර ගියාම ඉන්නේ තව කෙනෙක්. යාළුවොත් එක්ක ඉන්නේ තව කෙනෙක්. තනියම ඉන්නකොට ඉන්නේ වෙනමම කෙනෙක්. එකම පුජ්‍යලයාගෙන් චරිත ගොඩක්. එහෙම නොවෙන්න ඕනේ. ඒ පුජ්‍යලයා ಗುಣ ඇත්තන් ගාවේ හිටියත්, ಗುಣ නැත්තන් ගාවේ හිටියත්, Tamanට පූර්ණ නිදහස හම්බෙලා හිටියත් ඒ පුජ්‍යලයා එක්කෙනෙක්ම විය යුතුයි. සමහරලාට මෙහාට වෙලා බොහොම අපූර්වට සිල් ගුණ ආරක්ෂා කරගෙන සමාජය තුළ බොහෝම හොඳට බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ගෞරවාදරයට පාත්‍ර වෙලා ජීවත් වෙච්ච කෙනෙක් අපි කියමු විදේශ රටකට ගියා කියලා. එහෙ ගියහමත් ඒ ශ්‍රද්ධාවෙන් ඒ විදිහටම කටයුතු කරයිද දන්නේ නැහැ. මොකද එහෙ මම දන්න කියන අපේ කියන අපි ආශ්‍රය කරන කිසිම කෙනෙක් නැහැ. එහෙනම් මම කොහොම ජීවත් වෙන්නේ කවුරුවත් මං ගැන දන්නේ නැහැ. ආපහු එහෙ යනකොට මං මේ පෙර විදිහටම යනවා. මෙහෙ කොහොම හිටියද? එහෙම නොවෙන්න ඕනේ. මම අඳුරන දන්න කියන නෙමෙයි සම්පූර්ණ මිනිස්යන්ගෙන් පොරවාස භූමියකට ගියත් පෙර හිටපු මමම වෙනවා නම් අන්න ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ස්වභාවය ඒකයි. එහෙනම් මෙතන ඒකයි කියන්නේ මනාව එළඹ ශ්‍රද්ධාවෙන් එළඹ මනාව ආශ්‍රය කොට කන් යොමා ධර්ම ශ්‍රවණය කරන මනාව ආශ්‍රය කරනවා කියලා කියන්නේ තාම ශ්‍රද්ධාවෙන් ගුණගරුකව ආශ්‍රය කරනවා. එහෙම කරමින් දේශනා කරන ධර්මය හොඳට කන් යොමු කරලා අහනවා. එහෙම අහනකොට ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන කීකරු භාවය ලැබෙනවා. මනාව කන් යොමු කරලා බණ අහනකොට මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා හම්බ වෙන කීකරුකම කියන එක ලැබෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න, ඉදිරියට යන්න මේ කීකරු භාවය කියන එක අත්‍යවශ්‍යයි. මොකද්ද මේ කීකරු භාවය හම්බ වෙනවා කියලා කියන්නේ? ධර්මය අහලා ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට පිටින් යන්නේ නැහැ. ඒකට කියනවා කීකරුකම කියලා. ඊළඟට සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කළාට විතරක් කවදාවත් මදි. කීකරු වෙන්න ඕනේ. ශ්‍රවණය කරලා දැනගත් කාරණාවට අනුව මගේ ජීවිතය මෙහෙවන්න. ඔහෙ නිකම්ම අහලා හිටියට වැඩක් නෑ. ඒක ජීවිතයට එකතු වෙන්නේ. මා කරන වැරදි ධර්මයෙන් පැහැදිලි කරනවා නම් ඒ කරුණ ධර්මයෙන් අහගත්තට පස්සේ ඒ වැරදි කාරණාව එතනින්ම අත්හරින්න ඕනේ. ඒකටයි කීකරු වෙනවා කියලා කියන්නේ. එතකොටයි ධර්ම ශ්‍රවණය කරපු එකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ. නැත්තම් නිකම්ම කාලේ නාස්ති කෙරුවා විතරක් වෙනවා. එහෙම නොකර ඒකෙන් ප්‍රයෝජන ලබන්නමත් ඕනේ. ඒ නිසා කීකරු භාවය අද බොහෝ දෙනාට නැතිම දේ ධර්මයට කීකරු. ඉතින් සරණ යන්න හරි අමාරුයි.
ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ළඟට එළඹෙන පුජ්‍යලයා මනාව කීකරුව ධර්මානුකූලව හැසිරීම නොදැක්කොත් මේ කල්යාණ මිත්‍රයන් ළඟට එන පුජ්‍යලයන්ගේ මනා කීකරුකමක් සහිතව ධර්මානුකූල හැසිරීම දැක්කේ නැත්නම් උන්වහන්සේලාට ඒ පුජ්‍යලයාට ධර්මයක් දේශනා කරන්න හිතෙන්නේ නැහැ. මොකද මෙයා ගාව ධර්ම කීකරු බවක් නැහැනේ. ධර්මයේ අහලා වැරදි හදාගෙන නිවැරදි වෙන බවක් පේන්නේ නැහැනේ. එතකොට එහෙම පුජ්‍යලයකට ධර්මයේ දේශනා කරන්න කල්ගත කරනවා කියලා කියන අපරාධයක්. තමන්ගේ කාරණාව સિદ્ધ කරගන්න තියෙන කාලේ නිකන් අපතේ යෑමක් පමණයි. ඒ නිසා ධර්මයට කීකරු වෙන්නේ නැති පුජ්‍යලයාට ධම් දේශනා කරන්න හිතෙන්නේ නැහැ. මොකද කොච්චර දේශනා කළත් වැඩක් නැති හින්දා. ඒ නිසායි සඳහන් කරන්නේ ප්‍රමාදී පුජ්‍යලයක් ලෙස උන්වහන්සේලා තීරණය කරනවා මෙයා අප්‍රමාදී නෑ, මෙයා ප්‍රමාදී පුජ්‍යලෙක්. ඒ නිසා එසේ නොවි හොඳ නරක වෙන් කරගෙන පවෙන් වෙන් වෙලා කුසල් ජීවිතයට එකතු කරගෙන වහවහ ධර්මානුකූලව හැසිරෙන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ප්‍රමාණිකූලව විචක්ෂණ බුද්ධියෙන්ම කටයුතු කරන්න එළමෙනවා නම් ආන් ඒ පුජ්‍යලයාට ප්‍රඥාව කියන ධර්මතාවය ලැබෙනවා. ධර්මයේ කීකරු වෙන පුජ්‍යලයට ප්‍රඥාව ලැබෙනවා කියලා මෙතන කෙටියෙන්ම සඳහන් කරන්න පුළුවන්. මොකද ආලෝකයක් ඇහුවේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රඥාව කියන එක කොහොමද ලබන්නේ? කතංසු ලබතේ පඤ්ඤා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්ත්‍ය කියලා කියවේ ඒකයි. ශ්‍රද්ධාවේ අදහමින් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන පුජ්‍යලයාටම ප්‍රඥාව ලැබෙනවා. සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. පින්නදින මේ ගාථාවෙන් ප්‍රඥාව ලබන ක්‍රමය දේශනා කරලා මේ ගාථාවේ හැම වචනයක්ම ඊටාම වටිනවා. මේ ගාථාවෙන් මේ ප්‍රඥාව ලැබෙන ක්‍රමයක් එක්ක දේශනා කරාම මේ ගාථාව තුළ අන්තර්ගත හැම වචනයක්ම වටිනවා. ඒ හැම වචනයකම මේ නිවන් රසය ගැබ්බෙලා තියෙනවා. හැම වචනයකම ප්‍රඥාව හොයන හැටි අන්තර්ගත වෙලා තියෙනවා. හැම වචනයකම සසරින් මිදෙන හැටි අතුලත් කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් කරන මේ දේශනාව ආලෝකයක්ෂයට සුපිරිසිදුව වැටහෙන්න පටන් ගන්නවා. මොකද උද්ගිරිතඥ පුජ්‍යලෙක් ඊටාම කෙටියෙන් කියන දේ වහා වැටහෙන පුජ්‍යලෙක්. ආනන්ද ස්වාමීන් වහන්සේත් එහෙම උද්ගිරිතඥයි. බුදුරජාණන් වහන්සේගෙන් වර ඉල්ලුවානේ උන්වහන්සේ අග්‍ර උපස්ථායක කරනකොට. ඒ ඉල්ලන වරයක් ඇතුලේ තිබුණා මම නැති තැන දේශනා කරන සියලු ධර්මය කෙටියෙන් මට දේශනා කරන්න. කෙටියෙන්. භාග්‍යතුන් වහන්සේ යම් තැනක පැය ගණනාවක් කරපු දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීපයකින් දේශනා කළා. ඒ වචන කීපයෙන් අර පැය ගාණක් තිස්සේ කරපු දේශනාව උන්වහන්සේ අවබෝධ කරගන්නවා. ආලෝකයක්ෂයට ඊටාම කෙටියෙන් තමයි මේ දේශනාව කරන්න. නමුත් යක්ෂයාට මනාව ඒක වැටේ. ඊළඟ සඳහන් කරන පින්නතුනි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. මේ ශාසනය ඉස්සරහට යන පුජ්‍යලයන්ට ඒ උතුමන් වහන්සේලා නිවනට පැමිණියේ මේ විදිහේ ප්‍රතිපදාවකින්ම බව නුවණින්ම පිළිගන්න ඕනේ. මෙන්න මේ විදිහට කටයුතු කරලා මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරලා තමයි ඒ උත්තමයන් වහන්සේලා බුද්ධත්වයට පසේ බුද්ධත්වයට අරිහත්ත්වයටපත් වෙලා සසරින් එතර ගියේ කියන මනාව විශ්වාසය ශ්‍රද්ධාවෙන්ම ඇති කරගන්න ඕනේ. අන්න ඒ ප්‍රතිපදාවට අනුව මනාව ප්‍රමාණිකූලව තමනුත් හික්මිය යුතුයි. එහෙම හික්මිලා ඉදිරියට ගියොත් මටත් මේ සසර තරණය කරන්න පුළුවන් වෙයි කියන ශ්‍රද්ධාව සහ වීරිය ඒ පුජ්‍යලයා තුළ තියෙන්න ඕනේ. මනස සිහියෙන් අප්‍රමාදීව කටයුතු කරන්න අවශ්‍යයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. එහෙම කටයුතු කරමින් හොඳ නරක තම හිතින් විමසලා අප්‍රමාදීව කටයුතු කරන පුජ්‍යලයාට ප්‍රඥාව කියන ධර්මතාවය ලැබෙනවා. නැත්නම් අරිහත්ත්වය කියන ධර්මතාවය ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ සඳහා ධර්මය වෙනස් නොකර හරියටම තථාගතප්ප වේදිත ධර්මයේම ශ්‍රවණය කළ යුතුයි කියලා සඳහන් කරන්න ඕනේ. තථාගතප්ප වේදිත ධර්මයේම ශ්‍රවණය කළ යුතුයි. මොකද්ද මේ තථාගතප්ප වේදිත සුවිසත් ධර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේම ධර්මය. තථාගතප්ප වේදිත ධර්මය කියන්නේ ඒකයි.
බුදුරජාණන් වහන්සේගේමද? ඒත් මේ පුබ්බ නිමිත්තකින් දේශනාවක් සඳහන් කරනවා ඉති උත්තක පාළි. මේ පුබ්බ නිමිත්ත සූත්‍රයේ සඳහන් කරන්නේ අවුරුදු කෝටි ගාණක් දිව්‍ය ලෝකේ ජීවත් වෙලා අවදා හරි ආයුෂ මේ දෙවියන්ගේ ඉවර වෙනවා. තමන් අරගෙන ගියපු ආයුෂය ඉවර වෙනවා. ඒ ආයුෂ ඉවර වුණාම දෙවියන්ට දිව්‍ය ලෝකේ තවත් ඉන්න බෑ. මේ ලෝකෙට ඔබයි මමයි ගෙනාපු ආයුෂත් දවසක ඉවර වෙනවා. හැබැයි ආයුෂ ඉවර වුණාට පස්සේ එක තප්පරයක්වත් අපිට මෙහි ඉන්න දෙනවද? ක්ෂණයක්වත් ඉන්න දෙන්නේ නැහැ. දෙවියන්ටත් එහෙම. අරගෙන ගියපු පින් සහිත ආයුෂ එහෙදි ඉවර වෙනවා. කාංගේ ආයුෂ ඉවර වෙච්ච ගමන් දිව්‍ය ලෝකෙන් යන්න ඕනේ. දිව්‍ය ලෝකෙන් දැන් ඔබ යන්න ළඟයි. හිතපු ගමන් යන්නේ නැහැ. දැන් මෙහෙන් යන්න ළඟයි කියලා එයාට පණිවිඩයක් දෙනවා නිමිති පහළ වෙලා. දැන් ඔබ යන්න ළඟයි. ඒ නිමිති පහළ වෙනවා මනුස්ස ලෝකයේ දවස් 7ක් තියා නිමිති පහළ. ඉතින් අපේ ලෝකේ දවස් 7ක් කියලා කියන්නේ සමහර දිව්‍ය ලෝකවල තත්පර ගන්න. නිමිති පහළ වෙනවා. ආන්ගේ නිමිති පහළ වෙලා සමහර අය නිමිති පහළ වෙච්ච බව දන්නේත් නැහැ. හිත වෙනකම්ම දන්නේ නැහැ. සමහර මහේශාක්‍යයන් නම් නිමිති පහළ වෙනකොටම කරගත්ත කුසල ධර්මයන් මතක් කරලා එතනින් උසල දිව්‍ය ලෝකවලටත් යනවා. සමහර අය මනුස්ස ලෝකී තාම සුගතියට එල්ල තව බොහෝ පින් කරනවා. නිමිති පහළ වෙනා දවසක් දෙකක් යනකොට සමහර දෙවියන්ට මතක් වෙනවා. මට නිමිති පහළ වෙලා නැහැ. එතකොට විලාප කියනන්න පටන් ගන්නවා. මේ සැප දාලා යන්න වෙනවා, මැරෙන්න වෙනවා කියලා අඬන්න පටන් ගන්නවා. ඒ අඬනකොට නිමිති පහළ වෙලා නැති අනික් දෙවිවරු ඇවිල්ලා මේ දෙවියෝ සනසන. ආන්ගේ සනසන වෙලාවේ කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ මෙහෙන් සුත වෙලා සුගතියට යන්න. ඊළඟට සඳහන් කරනවා සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභං ලබ. එහිදී ලබන්න තියෙන මනා වූ ලැබුම ලබන්න. එතකොට දෙවියෝ සුගතියට යනවා කියලා කොහාටද යන්නේ? දෙවියෝ එන්නේ මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙට ගිහිල්ලා ලබන්න තියෙන මනා ලැබුම ලබන්න. මොකද්ද මේ මනා ලැබුම? මනා ලැබුම තමයි අතාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්ම. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න කියලා කියන්නේ. වෙන කාගේවත් ධර්මය අහලා හරියනවද? වෙන කාගේවත් බණ අහලා අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. මොකද අපේ නිවන ගැන වෙන කවුරුවත් දන්නේ වෙන රහතන් වහන්සේ නමකගේ බණ අහුවට අපිට නිවන් හම්බෙයිද? නෑ. රහත් වෙච්ච උත්තමේ තමන්ගේ රහත් වෙච්ච හැටි අපිට කියලා දීලා වැඩක් නෑ. ආංගික භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා රහතන් වහන්සේට පවා ඔබ නිවනට ගියපු හැටි ශ්‍රාවකයාට කියලා දෙන්න යන්න එපා. මොකද මම නිවනට ගියපු විදිහට ඔබට යන්න බෑ. ඔබේ ක්‍රමය වෙනස්. මගේ ක්‍රමය වෙනස්. ඒ හින්දා මම රහත් වෙලා ඉන්නවා කියලා කෙනෙක් තමන් රහත් වෙච්ච හැටි අපිට කියලා දුන්නට වැඩක් නෑ. අපිට උන්වහන්සේ රහත් වෙච්ච හැටියෙන් වැඩක් නෑ. අපිට වටින්නේ බුදුරජාණන් වහන්සේ මොනවද අපිට කියලා දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද ධර්මයේ දේශනා කළේ? මේ රහතන් වහන්සේගේ ධර්මයේ වැඩක් නෑ අපිට. අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. රහතන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් ඒක පිටාම වටිනවා. මේ කාරණාව වරද්දලා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේ දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නම් කමක් නෑ. නමුත් රහතන් වහන්සේ අපිට කියලා දෙන්නේ උන්වහන්සේ රහත් වෙච්ච විදිහ නම් ඒක අපිට වැඩක් නෑ. අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය විතරයි. රහතන් වහන්සේ අපිට උන්වහන්සේ රහත් වෙච්ච හැටි කියලා දෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ සමහර රහතන් වහන්සේලා එහෙම වර්තමානයේ ඉන්නවා. තමන් ආපු හැටි කියලා දෙන්න උත්සාහ කරනවා. ඒක අපිට වටින්නේ. මම නිවන් දකින්න හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ නිසා ඔය ධර්ම රත්නයේ ඇතුලේ මම කියන පුජ්‍යලයාට නිවන කියන ධර්මතාවයට යන්න ඍජු පාරක් තියෙනවා. මේ ලෝකේ ඉන්නේ ලක්ෂයක් නම් ජනතාව. ඒ ලක්ෂයක් දෙනාට නිවන කියන තැනට යන්න ඍජු පාරවල් ලක්ෂයක් තියෙනවා. කවුද ඒක දන්නේ?
ඔබ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. ඒක දන්නේ බුදු පියාණන් වහන්සේ විතරයි. ආන් ඒ මගේ පාර ඔය ධර්ම රත්නයේ තුල අන්තර්ගතයි. ඒකයි තථාගතත්ව වේදිත ධර්මයේ විතරයි අපිට වටින්නේ. මොකද මගේ නිවන තියෙන්නේ ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇතුලේ විතරයි. ආන් ඒකයි දෙවියන්ට කියන්නේ එහෙ ගිහිල්ලා මනා ලැබුම ලබන්නේ තථාගතත්ව වේදිත ධර්මයේ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයේ අයිතිය රහතන් වහන්සේ නමකටවත් දුන්නේ නැහැ. මේ ත්‍රිපිටක අට කතාවේ කිසිම රහතන් වහන්සේ නමකගේ දේශනාවක් ඇත්තේ නැහැ. ඔය ධර්ම රත්නයේ තුල රහතන් වහන්සේලා දේශනා කරපු එකක්වත්. එහෙම කියහම කෙනෙකුට හිතෙන්න පුළුවන් සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනා කීයක් තියෙනවද ත්‍රිපිටකයේ? මුගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ කරපු දේශනත් මේ ත්‍රිපිටකයේ තුල තියෙනවනේ කියලා. ඒ විතරක් නෙමෙයි ගිහියෙක් වෙච්ච කුසල රජුරු කරපු දේශනාවකුත් තියෙනවා ওই ත්‍රිපිටකේ. මොකද මේ දේශනාව? මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ධම්මචේතිය සූත්‍රය කුසල රජුරු දේශනාව. එතකොට කෙනෙකුට මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැත්නම් හිතනවා ස්වාමීන් වහන්සේ එදා ධර්ම දේශනාවේ කියපු කාරණාවයි මේ සූත්‍රවල අහවල් රහතන් වහන්සේලාගේ නමින් මේ තියෙන සූත්‍රය අතර එතකොට ඒ දේශනාවේදී කියපු කාරණාව වැරදිනේ කියලා. රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය සූත්‍ර ඔය ත්‍රිපිටකේ තියෙනවා. හැබැයි රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මාතෘකාවකටයි. භාග්‍යතුන් වහන්සේගේ මාතෘකාවකටයි දේශනා කරන්නේ. තනියම මාතෘකාවක් කරන් දේශනා කළා නෙමෙයි. ඊළඟට ධර්මයේ දේශනා කරලා ශ්‍රාවකයට කියනවා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා භාග්‍යතුන් වහන්සේ මේකේ අඩුපාඩු සංශෝධනය කෙරුවොත් ඒ සංශෝධනය පිළිගන්න මං කියපේක පිළිගන්න එපා. එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අනුමත කළා නම් මේක හරි කියලා ඒක ඒ ශ්‍රාවකයාගේ දේශනාවක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ ඒක බුද්ධ දේශනාවක් වෙනවා. ආන් ඒ නිසායි සඳහන් කරන්නේ ශ්‍රාවකයන්ගේ දේශනා ත්‍රිපිටකේ නැහැ කියලා. කොසල් රජුත් මුළු දේශනාවම කරනකම් භාග්‍යතුන් වහන්සේ අහගෙන ඉන්නවා. කොසල් රජු ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ඒ කාරණා ටික පැහැදිලි කරනවා. රජු කියාපු කාරණා වලින් භාග්‍යතුන් වහන්සේ මොකවත්ම වෙනස් කරන්නේ නැහැ. වෙනස් නොකර භාග්‍යතුන් වහන්සේ ඒක අනුමත කළා කියන්නේ ඒක බුද්ධ දේශනාවක් බවට පත් වුණා. ආතානාටි සූත්‍රයත් වෙසමුණි රජුගේ දේශනා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු නිසා ඒක බුද්ධ දේශනාවක් වෙනවා. ඒකයි කිය වෙන කාගේවත් දේශනා ත්‍රිපිටකේ නැහැ කියලා. ඊළඟට තථාගතත්ව වේදිත ධර්මයනේ අහන්න කිව්වේ. එහෙමනම් මේ පින්නතුන්ටත් ඔබටත් මටත් මේ සියලු ශ්‍රාවකයන්ට සංසාරයෙන් එතර යන්න නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිස වෙන කාගේවත් ධර්මයක් අහලා වැඩක් වෙන්නේ නැහැ. ආන් මේ කාරණාව අපි මනාව සිහි තබාගෙන සද්ධර්ම ශ්‍රවණය කොට මනාව නිවැරදි නිකලල් වූ සුපිරිසිදු සද්ධර්මයේම අපි ශ්‍රවණය කළ යුතුයි. කාගෙන් බණ ඇහුවත් අපිට සැකයක් උපදිනවා නම් ත්‍රිපිටක අර්ථ කතාවට යොදලා බලන්න ඕනේ මේක ත්‍රිපිටක අර්ථ කතාවට අනුකූල දේශනාවක්ද? එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කළාට කමක් නැහැ. ඒක ත්‍රිපිටකයට අනුකූල දේශනාවක් නම් ඒ පිළිගත්තට කමක් නැහැ. ඉතින් එයන් අපි ගාව හොඳ විචක්ෂණ බුද්ධියක් තියෙනවා. මේ හින්දා ධර්ම රත්නය පිළිබඳව ලොකු අවබෝධයක් මේ ජීවිතෙන් ලබන්න ඕනේ. වෙනත් අධ්‍යාපන ක්‍රම ඔස්සේ උපාධි ගණනාවක් හොයාගෙන ගිහිල්ලා තිබුණත් අපි ධර්ම රත්නය පිළිබඳව හරියට විසරණ පන්සිල්වත් දන්නේ නැත්නම් අපි තරම් අහිංසකයන් පිරිසක් මේ ලෝක ධාතුවේ නැති බවයි හැඟෙන්නේ. ඒ නිසා කවුරු හරි මහා බොරු බේගල් ගොතල කීවත් ධර්මයේ නමින් අපිට සාදු කියලා පිළිගන්න වෙනවා. හැබැයි ඒකෙන් අපේ සසර මඟ කෙරවල වෙන්නේ නැහැ. දික් වෙන්න තියෙන ඊට වැඩි, සතර පායට යන්න දින ඊට වැඩි නිදහසක් හම්බෙන්නේ. ඒ හින්දා අනික් පැත්ත දිනු කරන ගමන් මේ පැත්ත දිනු කරගන්නත් වෑයම් කරනවා. ආන් මේ පුජ්‍යලයා කල්යාණ මිත්‍රයෙක් වෙනවා. කල්යාණ මිත්‍රව ලැබපු කෙනා එහෙම වෙනවා. එහෙනම් දරු පැටියෙකුට නමුත් පුංචි කාලේ ඉඳලා අනික් අධ්‍යාපනය ලැබලා දෙනවා වගේ ධර්මානුකූල අධ්‍යාපනය ලැබලා දෙන්නත් මව්පියෝ කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරන්නේ මව්පියොත් ධර්ම අවබෝධයේ ඉන්නවා නම් විතරයි. එහෙනම් අපිට ඉපදෙන තැන ඉඳලම කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න ඕනේ කියන කාරණාව
ඒකෙන් පැහැදිලි වෙනවා. එහෙම නැත්නම් අපිට ඒගොල්ලන්ගේ තණ්හාව මුදුන්පත් කරගන්න උපාධි ගණනාවකට උගන්වයි. හැබැයි තිසරණ පන්සිල්වත් දන්නේ නැති වෙයි. එහෙම වුණොත් දවසක ඇති අසරණ භාවය කොයිතරම්ද කියලා නිමා කරන්න බැරි තරම්. නම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අදට මේ දේශනාව මෙතනින් නතර කරමු. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය මාතර වල්ගම නම්බර 161 A 161 ABN සමූහ ව්‍යාපාරයේ AB රුක්මන්ද සිල්වා මහත්මයා, සුජාතාද සිල්වා මහත්මිය, දෝ දරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන් විසින් උතුම් අරමුණ රුක්මන් මහත්මයාගේ දෙමව්පියන් වන AB සිරිසේන මහත්මයා, පියාණන් පද්මා ඉදිරිවීර විජේසූරිය මෑණියන්, සුජාතාද සිල්වා මහත්මියගේ දෙමව්පියන් වන WS ධර්මදාස පියාණන්, ඥානවතී ගුණවතී අන්දරහැන්දි මෑණියන්, සොහොයුරා වන WS මහින්ද මහත්මයා මේ ඇයට පින් අනුමෝදන් කිරීමත්, දොඩම් පහළ අමරසිරි ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඥාති සොහොයුරු ලයනල් පෙරේරා මහත්මයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත්, බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කිරීමත්, බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, සහභාගී වී සිටින සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටම රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්තුන්ගේ උතුම් අරමුණු අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.